මෙම ඓතිහාසික වැඩි මූලාසනයේ උපවන මහගම ආසනයෙන් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මාලිමාවෙන් තරඟවදින දේවානන්ද සුරවීර සහෝදරය ඇතුළු වේදිකාවේ අපේ කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරන සහෝදරවරු ගණනාවක් ඉන්නවා. අපේ කැඩපේ සහෝදරය, අපේ වර්ධන සහෝදරය, අපේ ලක්ෂ්මණ කුමාරජ සහෝදරය, චරිත ගල්ලේ සහෝදරය, ධනුෂ්ක සහෝදරය, टोनी मोहम्मद सहोदरे ඒ වගේම අපේ හිටපු පළාත් සභා මන්ත්‍රී පතරණ අයියා සහභාගී වෙලා ඉන්නවා. ජාතික ලේස්තු නියෝජනය කරන අනිල් ජයන්ත ආචාර්යතුමා ඉන්නවා. ඉතින් සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් ඡන්දය අගෝස්තු 5. අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මේ වගේ ඡන්දවලට ඡන්ද දීලා ආණ්ඩු හදලා තියෙනවා. ආණ්ඩු පෙරලලා තියෙනවා. නායකයෝ ගෙනල්ලා තිබෙනවා. නායකයෝ ඉවත් කරලා තිබෙනවා. ඇයි ජනතාව ඡන්දෙ දීලා පාලනයක් ගොඩනගා ගන්නේ ඇයි? අගෝස්තු මාසේ 5 වෙනිදා ඡන්දෙ දීලා ජනතාව පාලනයක් ගොඩනගා ගන්න බලාගෙන ඉන්නේ ඇයි? මොකක්ද මේ පාලනයක තිබෙන වගකීම? එක්සත් ජාතික පාක්ෂිකය වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය වෙන්න පුළුවන්. අලුතෙන් ගොඩනැගුණු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාක්ෂිකය වෙන්න පුළුවන්. අපේ පාක්ෂිකය වෙන්න පුළුවන්. ඒ සියලු පොදු ජනයා ඡන්ද දීලා ආණ්ඩුවක් හදාගන්නේ ඇයි? ඡන්ද දීලා පාලනයක් හදාගන්නේ ඇයි? සමහර විට ඡන්ද දෙනකොට විවිධ හේතු වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ අපි දන්න නෝන දෙනවා ඡන්ද කියලා. එහෙම හිතෙන්න පුළුවන්. එමෙතන කාලයක් තිස්සේ අහලා පුරුදු නමක් ඒ නිසා ඡන්ද දෙනවා කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් පරම්පරාවෙන් එක්සත් ජාතික පක්ෂයට උරුමකම් කියලා තියෙන්නේ. ඒ නිසා මේ සැරේට ඔන්න ඔහෙ දෙනවා කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් පරම්පරාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔන්න ඔහෙ මේ පාරක් දෙනවා කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් නේද? මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන වෙන තිබෙන කරුණාවකට වෙන තියෙන ගෞරවයකට කියලා ඡන්ද දෙන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල් සජිත් ගැටුමේ රනිල් දිනවන්න ඕන කියලා ඡන්ද දෙන්න පුළුවන්. සජිත් දිනවන්න ඕන කියලා ඡන්ද දෙන්න පුළුවන්. මොන දේ හිතලා ඡන්ද දුන්නා. ඇයි ඡන්ද දීලා ආණ්ඩුවක් හදන්නේ? මොකද්ද කරන්නේ? මේ ඡන්ද දීලා අපි ජනතාව කරන දේ තමයි තමන් පිළිබඳ බාරකාරත්වය. සමාජය පිළිබඳ බාරකාරත්වය. අපේ මව්බිම පිළිබඳ බාරකාරත්වය අපි අවුරුදු 5කට පාලක කණ්ඩායමකට බාර දෙනවා. නිකන් කැපකරු පියා වගේ. අපේ බාරකාරත්වය අපි මේ බාර දෙන්න යනවා. මේ ජනතාවගේ බාරකාරත්වය පිළිබඳ පාලනය ගොඩනගා ගන්න තමයි අගෝස්තු මාසේ 5 වෙනිදා ඡන්ද දෙන්නේ. මේ සමාජය පිළිබඳව බාරකාරත්වය පිළිබඳ පාලනය තමයි අපි අගෝස්තු මාසේ 5 වෙනිදා ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. මේ මව්බිම පිළිබඳව බාරකාරත්වය පාලනය තමයි අපි අගෝස්තු මාසේ 5 වෙනිදා ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. ඒ විතරක් නෙවෙයි මීට කලින් ගොඩනැගිලි 1948 සිට ගත වුණු අවුරුදු 72ක් අපේ රටේ ජනතාව තමන් පිළිබඳ බාරකාරත්වය, සමාජ පිළිබඳ බාරකාරත්වය, මව්බිම පිළිබඳ බාරකාරත්වය විටින් විට පාලකයන්ට බාර දුන්නා. ඇයි? ඒවා රකින්න කියලා. ඒවා ආරක්ෂා කරන්න කියලා. ඒවා සුඛිත මුදිත කරන්න කියලා.
හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? 1948 සිට ආණ්ඩු 15ක් හදලා තිබෙනවා. විවිධ වර්ගයේ නායකයෝ ගෙනලා තිබෙනවා. ඩී.එස්. සේනානායක මහත්තයා ගෙනාවා. එතුමගේ පුතා ගෙනාවා. බණ්ඩාරනායක මහත්තයා ගෙනාවා. එතුමගේ බිරිඳ සිරිමව බණ්ඩාරනායක මැතිණිය ගෙනාවා. දෙදෙනාගේම දියණිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන ගෙනාවා. එයාගේ බෑනා රනිල් වික්‍රමසිංහ ගෙනාවා. මහින්ද රාජපක්ෂ ගෙනාවා. එයාගේ මලයන්ඩි ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා. නේද? මෛත්‍රීපාල සිරිසේන හවුල ගෙනාවා. රනිල් මෛත්‍රී හවුලේ. නේද? කොතර කාලයක්ද? අවුරුදු 72ක්. ආණ්ඩු 15ක්. මේ රටේ ජනතාව තමන් පිළිබඳ බාරකාරත්වය මේ පාලකයන්ට සහ පාලනයට බාර දුන්නා. සමාජයේ ආරක්ෂාව මේ පාලකයන්ට සහ පාලනයට බාර දුන්නා. මව්බිමේ ආරක්ෂාව මේ පාලකයන්ට සහ පාලනයට බාර දුන්නා. හැබැයි සිදු වී තිබෙන්නේ කුමක්ද? මේ පාලනය විසින් ජනතාවගේ බාරකාරත්වයට සාධාරණ ඉටු කර තිබෙනවා. ජනතාව ඡන්දෙ දීලා පාලන බලය ගොඩනගනකොට අපේක්ෂා කරනවා. තමන්ට ජීවත් වීමට සරිලන ආදායම් මාර්ගයක් හදන ආර්ථිකයක් හදයි කියන. ඔක තමයි අපේක්ෂාව. හැබැයි හදුවද අද අපේ රටේ ඈත ජීවත් වෙන ගොවි ජනතාවගේ සිට නාගරික වැඩ කරන ජනතාව දක්වා මේ සියලු දෙනාට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට සරිලන ආදායමක් සහිත රැකියාව ආදායම් මාර්ගයක් උත්පාදනය කරන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා ජනතාව බාර දුන්නාට තමන් පිළිබඳ බාරකාරත්වයේ තමන්ගේ ආදායම් මාර්ගයේ ජීවත් වීමට සරිලන ආදායම් මාර්ගයක් ඇති කර ගැනීම සඳහා මේ පාලනයෙන් අසමත් වී තිබෙනවා. ඒ නිසා අපි ඔබට කියනවා අගෝස්තු මාසයේ අපි ඔක්කොම එකතු වෙලා අලුත් ආණ්ඩුවක් හදාගත්තොත් ජනතාවගේ බාරකාරත්වයත් මේ සමාජයේ ආරක්ෂාව පිළිබඳ බාරකාරත්වයත් මේ මව්බිමේ ආරක්ෂාව පිළිබඳ බාරකාරත්වයත් අපි බාර ගන්න සූදානම්. මොකක් වෙනවද? පුරවැසියාගේ ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් ඔහුට ආදායම් මාර්ගයක් ඇති වෙන ආර්ථිකයක් අපි ගොඩනගිය යුතුයි. අපේ රටේ අද ඈත ගොවි ජනතාවට සිදු වී තිබෙන්නේ කුමක්ද? ඔවුන් නිතා අමාරුවෙන් ගොවිතැන යෙදෙනවා. ඇතර අස්වැන්න නෙලන්න කලින් ඔවුන් ණයකරු බවට පත් වෙලා ඉවරයි. අස්වැන්න විකුණලා ණය ගෙවලා අත පියාගෙන ගෙදර එනවා. මේක ගොවියගේ තත්ත්වය. මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? ඒ කුෂ්කර්මාන්තයේ දෙන ගොවි ජනතාවට කුෂ්කර්මාන්තය තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට සරිලන ආදායම් මාර්ගය සහිත පරිවර්තනයක් අපි ඇති කරන්න ඕන. ඒ සඳහා වූ දැක්ම වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා තිබෙනවා. කොහොමද? අපි ගොවි ජනතාවට බීජ ටික සම්පාදනය කළ දෙන්නේ කොහොමද? අපි ගොවි ජනතාවට අවශ්‍ය කරන ජලය ටික සම්පාදනය කළ දෙන්නේ කොහොමද? අපේ රට කොම්පැනි වලට පවරා තිබෙන මහා ඉඩම් සම්පත යලි පවරාගෙන ගොවි ජනතාවට ලබා දෙන බවට අපි සහතික කොට තිබෙනවා. ඒ වගේම කුෂ්කර්මාන්තය අස්වැන්න නෙලන්නේ කොහොමද? කුෂ්කර්මාන්තයට නව තාක්ෂණයක් ඇඳවගෙන ඉන්නේ කොහොමද? නෙලන අස්වැන්න යාපත් ඇසුරුම් කරන එකට ගේන්නේ කොහොමද? ඒ අස්වැන්න ගබඩා කරන්නේ කොහොමද? ඒ අස්වැන්න වෙළඳපොළේදී ස්ථාවර මිලක් හැටියට ලබා දෙන්න කටයුතු කරන්නේ කොහොමද? මේ සියල්ල සහිත වැඩපිළිවෙලක් අපි හදලා තිබෙනවා. ඒකෙන් කියන්නේ කොහොමද? අපි ලෑස්ති මේ රටේ ගොවි ජනතාවට තමන්ගේ කුෂ්කර්මාන්තය තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමට සරිලන ආදායම් මාර්ග බවට පත් කරන්න. ඒ වගේම අපේ ව්‍යාපාරික ප්‍රජාවට මොකක්ද අද සිදු වී තිබෙන්නේ? අද අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඉන්න විශාල අවිනිශ්චිතතාවයේ අලුත් බිස්නස් එකක් පටන් ගන්න බයයි. අලුත් තැනකට අත තියන්න බයයි. අලුත් ආයෝජනයක් කරන්න බයයි. එයි හෙට මොකක් වේවිද කියලා විශ්වාස නැහැ. එහෙම නෙවෙයි. ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරයට හෙට මොකක් වේවිද? හෙට ආදායම් මාර්ගයට ව්‍යාපාරයට පරිවර්තන වේවිද? කඩාවැටෙවිද?
අවිනිශ්චිතතාවයක් හදලා තිබෙනවා. ඒ නිසා ව්‍යාපාරිකයන් අලුත් ව්‍යාපාරයකට අත ගහන්න, අලුත් ආයෝජනයකට අත ගහන්න 7-8 වතාවක් හිතනවා. හිතනවා විතරක් නෙවෙයි අන්තිමේට ගිහලා මොකද කරන්නේ? තමන් උපන් වෙලාවට අනුවට එන තමන් ඉපදුණු වෙලාව අනුව වැඩේ හරියයිද කියලා බලනවා. අන්තිමේට බලන්නේ නේද? අඳහන අනුව කඩේ දානක හොඳද කියලා බලනවා. අඳහන අනුව මේ වෙලාවේ වැඩේ පටන් ගන්න එක හොඳද කියලා බලනවා. නමුත් ව්‍යාපාර පටන් ගන්න ඕන හැම නෙවෙයි. කමක් නෑ ඒක බැලුවට. හැබැයි ව්‍යාපාර පටන් ගන්න ඕන කොහොමද? දත්ත මොනවද? තොරතුරු මොනවද? පුරෝකතනේ මොකද්ද? අද ආර්ථිකය සඳහා තිබෙන දත්ත මොනවද? Tamanට වෙළඳපොලේ තොරතුරු මොනවද? තව අවුරුදු 5කින් මේ වෙළඳපොල කොතෙන්ට යාවිද? ව්‍යාපාර ආයෝජනය කරන්න ඕනේ මේ විදියට. තවදුරටත් ලෝකේ ව්‍යාපාර කරන්න ඉවට නෙවෙයි. හැබැයි අපේ අද රටේ ව්‍යාපාරයකට මොකද සිදු වී තිබෙන්නේ? අද අපේ රටේ ව්‍යවසායකයන්ට මොකද සිදු වී තිබෙන්නේ? අලුත් ව්‍යාපාරයකට එන කෙනෙකුට මොකද සිදු වී තිබෙන්නේ? ඕල් කල්පනා කරන මොකක් මතද? දත්ත තොරතුරු පුරෝකතන මත නෙවෙයි තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්නෙ තමන්ගේ කේන්ද්‍රය මත. මේකයි සිදු වී තිබෙන්නේ. ඒ නිසා අපි මේ රටේ නව ව්‍යවසායකයන්ගේ පුනරෝධයක් ඇති කරනවා. එය නව ව්‍යවසායකත්වයන්ගේ උන්මාදයක් ඇති කරනවා. අපේ මේ රටේ තරුණ පරම්පරාවට ආරාධනා කරනවා. උදේ නැගිටලා කෑම පාර්සල උතාගෙන බස් එකේ තෙරපි රජයේ හෝ ප්‍රයිවට් පුද්ගලික ආයතනට ගිහිල්ලා වැඩ කරලා මාසෙ අන්තිමට කුඩා පඩියක් අරගෙන තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්න වෙරදරන තරුණ පරම්පරාවට අපි කියනවා. ඔබට ඒ නීරස කටුක ජීවන රිද්මයක් උරුමකට තිබෙන රැකියාව වෙනුවට නව ව්‍යවසායක නිර්මාණය කරන උන්මාදයක් ඇති කරන ආර්ථිකයක් අපි මේ රටේ ඇති කරනවා. මොනවද? තොරතුරු දත්ත පුරෝකතන. මේ වෙළඳපොළ විතරක් නෙවෙයි ලෝකේ වෙළඳපොළ අත්පත් කර ගැනීම වෙනුවෙන් අපේ තානාපති කාර්යාලය අපි ඒ වෙනුවෙන් ප්‍රතිසංවිධානය කරනවා. මොකද අපේ රටේ තානාපති කාර්යාලය වලට ඇමරිකන් එක්සත් ජනපදයේ කරන්න තියෙන වැඩේ. ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයට නම් අපේ වැඩේ අපේ රටේ ගොඩක් වැඩ තියෙනවා. නායකයෝ මාරු කරන්න තියෙනවා, ආණ්ඩුව හදන්න තියෙනවා, MCC ගා ගන්න තියෙනවා. නේද? යුද සැලසුම් වලට අපේ රට උපයෝග කරගන්න තියෙනවා, හමුදාව ගෙන්නන්න තියෙනවා. අපිට ඒ වගේ වැඩ තියෙනවද ඇමරිකාවේ? අපේ තානාපතිට නෑ. හවසට කොක්ටේල් පාටියකට ගිහලා එනවා. ඔච්චර. ඒ වෙනුවට අපේ තානාපති සේවය යලි ප්‍රතිසංවිධානය කරලා ලෝකෙ පුරා අපේ නව ව්‍යවසායකයන්ට අවශ්‍ය වෙන භාණ්ඩ වෙළඳපොළ සොයා ගැනීමේ මෙහෙයුමක් අපේ රට පුරා දියත් කරන ලෝකෙ පුරා. එයි ව්‍යවසායක උන්මාදයක් හදන්න. අද අපේ රටේ ව්‍යවසායකයන් කොහොමද? ඉවට එක්කෝ තාත්තා බිස්නස් එකක් කරා පුතත් බිස්නස් එක කරනවා. තාත්තා රෙදි වික්කා පුතත් රෙදි විකිනවා. තාත්තා පොල් වික්කා පුතත් පොල් විකුණනවා. මොකද්ද මේ? නව ව්‍යවසායක પરම්පරාවක් අපේ රටේ හදන්න ඕන. අන්න අපේ රටේ අලුත් තරුණ પરම්පරාවට තමන්ගේ ජීවිතේ සතුටින් ගෙන යන්න පුළුවන් ආදායම් මාර්ගයක් හදන ආර්ථිකයකට අපි පණ පොවනවා. සාධක. ඒ තමයි පුරවැසියා පිළිබඳ අපේ තියෙන වගකීම. සෑම පුරවැසියෙක් ආර්ථිකය සහිත රටක්. ඒ වගේම මේ අධ්‍යාපනය යලි අපි ප්‍රතිසංවිධානය කරනවා. විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා අපේ රටේ ගොඩනැගීමේ ප්‍රධානම මාවත අධ්‍යාපනය. එකත් අධ්‍යාපනය, දෙකත් අධ්‍යාපනය, තුනත් අධ්‍යාපනය. මේ රට ගොඩනැගිය හැකි වන්නේ දැනුම ඥානය තිබෙන මහා මානව සම්පතක් ගොඩනැගීමෙන් පමණයි. එයි අපේ වර්ග කිලෝමීටර් 65610ක් තියෙන රටක්. විශාල ඉඩම් සම්පතක් අපිට නේ. අදත් අපේ ඉඩම් වලින් 11%යි වගාවීම් තිබෙන්නේ. 16% වනාන්තර තිබෙන්නේ. අද අපි අභියෝගයකට මුහුණ දී තිබෙනවා. මේ ඉඩම් ප්‍රමාණය ආරක්ෂා කරගන්න. ඒ නිසා මොකද කරන්න ඕන? අපිට විශාල මානව සම්පතක් ඉන්නවා. වර්ග කිලෝමීටරයකට 343 දෙනෙක් ජීවත් වෙනවා. ජනගණත්වය ලෝකයේ ගොඩක් රටවල් වලට වඩා අපේ රටේ ජනගණත්වය වැඩි. ලෝකේ වැඩිම ජනගහන ඉන්න චීනෙත් ජනගණත්වය 247යි. අපේ 343. එහෙනම් මොකද කරන්න ඕන? එහෙනම් අපේ රටේ තියෙන වැදගත්ම සම්පත මේ මානව සම්පත. මේ මානව සම්පත ලෝකේ ඕනෑම දියුණු මානව සම්පතක් එක්ක උරෙන් උර ගැටෙන්න පුළුවන්. කරෙන් කර ගැටෙන්න පුළුවන් නව දියුණු මානව සම්පතක් අපේ රටේ අපි නිර්මාණය කරනවා. එය කල හැකි වන්නේ අපේ රටේ අධ්‍යාපනය දියුණු කිරීමෙන්.
ඒ නිසා තමයි අධ්‍යාපනය තමයි අපේ ප්‍රමුඛතම රාජ්‍යයක් හැටියට අපි බාරගන්නේ. මේ රට නැනවත්භාවයේ කේන්ද්‍රය. මේ රට දැනුමේ කේන්ද්‍රය. මේ රට ඥානයේ කේන්ද්‍රය බවට පත් කරන රටක් පරිවර්තනය කරනවා. එයි ඒ සඳහා අධ්‍යාපන විශාල ප්‍රතිසංස්කරණයක් ඇති කරනවා. ඒ ප්‍රතිසංස්කරණය දැන් අපේ රටේ අධ්‍යාපනයේ තියෙන පාසලේ නෙවෙයි එළියේ. අපි ඔබට සහතිකයක් දෙනවා. අද එළියේ තියෙන අධ්‍යාපනය යලි අපි පාසල වෙත ගෙන යන අධ්‍යාපන ක්‍රමයක් හදනවා. දරුවන්ට වදයක් නොවන, දෙමව්පියන්ට බරක් නොවන, ළමුන්ට ළමා කාලයක් රැකෙන නව අධ්‍යාපන ක්‍රමයකට අවශ්‍ය වෙන ප්‍රතිසංවිධානයක් අපි මේ රටේ ඇති කරනවා. සරලව කිව්වොත් අපේ රටේ අධ්‍යාපනය විප්ලවීය පරිවර්තනයකට භාජනය කරන මතක තබා ගන්න. මේ නිකන් එක කට්ටිය ඇවිල්ලා ඉස්කෝලේක මහින්දෝදේ කියලා පිරිවණක් මහින්දෝදේ කියලා ගොඩනැගිල්ලක් හැදුවයි කියලා. එහෙම නැත්නම් නේද ඉස්කෝල 10000ක් විතර තියෙන රටේ එක පාසලක දෙක ස්මාර්ට් පන්ති කාමර දෙකක් හැදුවයි කියලා. නේද? එහෙම නැත්නම් පාසල් 10000ක් විතර තියෙන රටේ නේද? පාසලක් දෙක පරිගණක මධ්‍යස්ථානයක් ඇති කරයි කියලා මේ රටේ අධ්‍යාපන පරිවර්තනයක් කරන්න බෑ. ඒවා තමයි දශක ගණනාවක් තිස්සේ මේ රටේ කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. හැබැයි අපි එතන ඔබට යන අධ්‍යාපනයේ විප්ලවීය පරිවර්තනයක් මේ රට තුළ ඇති කරන්න අපි සූදානම්. ඒක තමයි පුරවැසියා පිළිබඳ අපේ වගකීමේ දෙක. 3 අපි ඉතාමත් නිරෝගී සම්පන්න પરම්පරාවක් හදනවා. අද අවුරුදු 72ක් යනකොට අපේ ජාතිය ලෙඩ වෙලා තිබෙනවා. විවිධ ලෙඩ රෝග වලින් පෙළෙන ලෙඩ කඳක් බවට පරිවර්තන වෙලා තියෙන අපේ රටේ ජනය. ලෙඩ කඳ නේද? අවුරුදු 40 පැන්නොත් එක්ක දියවැඩියාව, එක්ක කොලෙස්ටරෝල්, එක්ක ප්‍රෙෂර්, එක්ක නේද? පිළිකාවක්, එක්ක වකුගඩු අප්සෙට්, එක්ක පෙනහළු අප්සෙට්. එහෙම නැද්ද ප්‍රශ්නේ? අවුරුදු 40 පැන්නාම අපේ කාන්තාවන්ට එක්ක කොන්දේ අමාරුව, එක්ක දනිස්කෙක්කුම්. නැද්ද? අපේ කාන්තාවන් වැඩි ප්‍රමාණයක් කොන්දේ අමාරුවෙන් පෙළෙන එක්ක දනිස්කෙක්කුමින් පෙළෙනවා. ලෙඩ જાතිය සුව කරන්න බැරි සුව කරන්න පුළුවන්. ඒ නිසා මේ જાතිය යලි සුවපත් කරන්න ඕන. මේ જાතිය සුවපත් කරන්න ඕන. ලෙඩ භාවයට පත් වෙලා තියෙන જાතිය. කාන්තාවන්ගේ ප්‍රධාන ලෙඩ දෙමුවත්. කොන්ද කැක්කුමයි දනිස් කැක්කුමයි. කොන්ද කැක්කුමේ ප්‍රධාන හේතුව නරක ඉරියව්. බරක් පොසවන විදිය වැරදි. ඒවා උගන්වන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන හේතුව නරක ඉරියව්. කකුල් කැක්කුමේ ප්‍රධාන හේතුව, දනිස් කැක්කුමේ ප්‍රධාන හේතුව කකුල් දෙකට ඔරොත්තු නොදෙන ශරීරයක් ඔසවන් ඉන්න. හරි සරලයි. ඒකට ඔරොත්තු දෙන්න බෑ. නේ ස්ථූලතාවය. ඒකට විශ්තුමක් හොයාගන්න බැරිද? අපි මේ රටේ සුවපත් ජාතියක් නිර්මාණය කරනවා. නිරෝගී සම්පන්න ජීවිතයක් මේ රටේ සෑම පුරවැසියෙකුටම ලබා දීමේ වගකීම අප විසින් බාර ගන්නවා. ආදායම් මාර්ගයේ අධ්‍යාපනය නිරෝගී සම්පන්න ජීවිතය. ඊළඟ නිවහන. අපි අපේ රටේ පුරවැසියන්ට තමන්ගේ ජීවිතේ තමන්ට ජීවත් වීමට සරිලන වාතාශ්‍රයක් තිබෙන ඉඩකඩක් තිබෙන නිවහනක් නිර්මාණය කරන්න ඕන. හැබැයි අපි ඔයගොල්ලන්ට නැවත කියනවා අපේ රටේ නිවාස ප්‍රතිපත්ති නම් වෙනස් කරනවා. ආසන්න වශයෙන් ගත්තොත් අපේ රටේ වසරකට කසාද 1,60,000 සිද්ධ වෙනවා. 1,60,000න් පරම්පරාවෙන් ගෙදර හිමි වෙනවා ලක්ෂයකට විතර. අලුත් 60,000කට ගෙවල් ඕන වෙනවා. අලුත් පවුල් 60,000කට ගෙවල් ඕන වෙනවා. එක ගෙදරකට ලක්ෂ එක ගෙදරකට පර්චස් 10ක් යට කරොත් අවුරුද්දකට පර්චස් ලක්ෂ 6ක් ඕන ගෙවල් හදන්න විතරක්. අවුරුදු 10ක් ගියොත් පර්චස් ලක්ෂ 60ක් ඕන ගෙවල් හදන්න. හොඳද? මේ මහ පොළොව තියෙන ගෙවල් වලින් යට කරන්න. නෑ මේකට තමයි අවකාශය තියෙන්නේ. මහ පොළොව තියෙන ඊට වඩාත් වැඩි සම්පතක් ලෙස මේ මහ පොළොව කළමනාකරණය කරන්න ඕන. ඒ නිසා තව දුරටත් ආණ්ඩුවේ හෝ සමාගම්වල කිසිදු නිවාස ව්‍යාපෘතියක් තනි නිවාස ගණේලා ගොඩනගන්න ඉඩ දෙන්නේ නැහැ. කනගාටු වෙන්න. Tamanට ඕන නම් තනියම ගයක් හදාගන්න පුළුවන්. හැබැයි නිවාස ව්‍යාපෘති යන්න බෑ තනි ගෙවල්. ඔයගොල්ලෝ ගිහලා බලන්න.
ඇඹිලි පිටිය ඉඳන් සූර්යවැව දක්වා අඩි 100 පාරේ අපේ රටට ආවේනික විශේෂ කැලෑවක් තිබුණා. අපි පොඩි කාලේ ඉගෙන ගත්ත මොනවද? කටු පඳුරු සහිත ලදු බිම් කියලා. ඒක අපේ රටට ආවේනික විශේෂ වනාන්තර පද්ධතියක්. ඊට ආවේනික ජෛව විවිධත්වයක් තිබුණා. ඊට ආවේනික පරිසර පද්ධතියක් තිබුණා. මොකද්ද සිදුවී තිබෙන්නේ? සජිත් ප්‍රේමදාසගේ මේ ඔලොමොට්ටල නිවාස ව්‍යාපෘතියට සමගද කුණියද? අද බලන්න ගොයිලා ගෝගුල ගිලා අඩි 100 පාරේ කොම් පිටු තියලා මුළු කැලේම විනාශ කරනවා. ඒ වැරදි විනාශකාරී නිවාස ව්‍යාපෘතිය අපේ අත්හිටු වෙනවා. අත්හිටු වල එහෙත් රජය සෑම අලුත් පවුලකටම නිවාසයක් ලබා දෙන වැඩපිළිවෙලක් ස්ථිර ප්‍රතිපත්තියක් අපි ආරම්භ කරනවා. ආරම්භ කරනවා විතරක් නෙවෙයි. මේ සියල්ල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතීන් බවට පත් කරනවා. දරුවෙකුට අධ්‍යාපනය ලබා ගැනීමට තියෙන අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතියක්. තමන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට තියෙන අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ මූලික අයිතියක්. තමන්ට නිවාසයක් ලබා ගැනීමට තියෙන අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ මූලික අයිතියක්. ඒ සමාජ අයිතීන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතීන් බවට පත් කරනවා. තමන්ගේ දරුවට පාසලක් නැත්නම් මා දැකලා තියෙන අපේ ගම්වල නගරවල ජනවාරි මාසේ පාසල් යනවා. තමන්ගේ වයසේ යහළුවන් පාසල් යද්දි මාස 7-8 පාසලක් නැතු ළමයි ගෙදර ඉන්නවා. එක ළමයෙකුට හරි එක වෙන්න ඕනද? තමන්ගේ වයසේ දරුවන්, තමන්ගේ අල්ලපු ගෙදර යාළුවා, තමන් එකට සෙල්ලම් කරපු යාළුවා පාසල් යනකොට තව දරුවෙක් පාසලක් නැතුව මාස 7-8 ගෙදරට වෙලා ලත වෙනවා. අන්න අපි මේක මූලික අයිතියක් බවට පත් කරාට පස්සේ ආණ්ඩුව බැඳලා ඉන්නවා හැම දරුවෙකුටම ඉස්කෝලයක් දෙන්න. ඉස්කෝලයක් දුන්නේ නැත්තම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන්. සෑම දරුවෙක් ඉන්න පාසලකටම ගුරුවරයෙක් නැත්තම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන්. ඒ පාසලේ ඉගෙන ගන්න පුළුවන් වටපිටාවක් නැත්තම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන්. මූලික අයිතියක් මිනිසුන්ගේ. සෞඛ්‍ය සේවය ලබා ගැනීම මූලික අයිතියක්. තමන් යන ස්පිරිතාලේ බෙහෙත් නැත්තම් ආණ්ඩුවට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන්. මා මේ කියන්නේ නඩු කියකින් ඉන්න කියලා නෙවෙයි. මා කියන්නේ මොකද්ද මේ? ඒක අපි මූලික අයිතියක් හැටියට පිළිගන්නවා. විවස්ථාවෙන් තහවුරු කරනවා. තමන් යන ස්පිරිතාලේ තමන්ගේ පරීක්ෂණය කරන්නේ නැත්තම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන්. තමන් යන ස්පිරිතාලේ නතර වෙන්න කිව්වොත් තමන්ට ඇඳක් නැත්තම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන්. පුරවැසියාගේ අයිතිවාසිකම් මේවා. ඒවා පුරවැසියාගේ මූලික අයිති. අන්න ඒවා මූලික අයිතින් ලෙස නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අපි ඇතුල් කොට තහවුරු කරනවා. හොඳද? අන්න ඒක තමයි පාලනයක් පුරවැසියාට දෙන වගකීම. ඒ වගකීමක් බාර ගන්න. පාලනයක් පුරවැසියාට ඒ වගකීම ඉටු කරන්න. මේක තමයි ආණ්ඩුව හදාගන්නේ. තමන්ගේ මූලික වමනාවන්වත් ඉටු කරගන්න බැරි වෙන, ඉටු කරලා දෙන්න බැරි වෙන ආණ්ඩුව වලින් පාලකගෙන් ඇති ඵලයකිම. මොකක්ද එකෙන් ඇති ඵලය? අවුරුදු 72ක් මේ රටේ ජනතාව පාලකයන් පාලනයන් ගොඩනැගුවා. මේ මූලික වමනාවන්ට ඉටු කරගන්න බැරි වී තිබෙනවා. අපි ඔබට මේ මූලික වමනාවන් ඉටු කරන පාලනයක් හදනවා. ඊළඟ මේ සමාජයේ ආරක්ෂිතකාරී සමාජයක් බවට පත් කරනවා. මේ සමාජයට ආරක්ෂිතද? නැහැ. මේ සමාජයේ සිදුවිය හැකි සියලුම පන්නේ අපරාධ වලින්, අපරාධ වලින්, දූෂණයන්ගෙන් පිරිච්ච සමාජයක් අපි ඉදිරිපිට තිබෙන්නේ. එහෙම නෙවෙයි. මේ සමාජය කවුද ආරක්ෂිත? කවුද ආරක්ෂිත? මීට සති දෙක තුනකට කලින් අපි දැක්කා. සතියකට විතර කලින් මා දැක්කා මාස 15 දැරිවිය. මාස 15 දැරිවිය. දූෂණයකට මරා දමා තිබෙන බව. මාස 15 දැරිවිය දූෂණයක. එහෙම බිලිඳෙකුට අපේ රටේ ඒ ඉරණම අත්විය යුතුද? එක දරුවෙකුට ඔය ඉරණම අත්විය යුතුද? 2016 අවුරුදු 16ට වඩා අඩු දැරිවියන් 1600ක් දූෂණ ලක් වී තිබෙනවා. අපේ රටේ කාන්තාවන්ගෙන් 87ක් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන කාන්තාවන්ගෙන් 87ක් බස් එක දුම්රිය පොදු ප්‍රවාහනය ගමන් කරන කාන්තාවන්ගෙන් 87ක් බස් එකේදී දුම්රියේදී එක් වතාවක් හෝ කවරෝ පන්නේ ලිංගික අඩත්වයටම ලක් වී තිබෙනවා. එක සැරයක් කරා. හොඳද? ඒ අපේ නැගිනිය නෙමෙයිද? ඒ අපේ සොයරිය නෙමෙයිද? ඒ අපේ දියණිය නෙමෙයිද? මේව සමාජයක් අපිට ඕනද?
නෑ මෙහෙම සමාජයක් අපිට අවශ්‍ය නෑ. මේ සමාජයේ කිසියෙකුට ආරක්ෂිතභාවය නෑ. වාහන අනතුරු වලින්ද, මංකොල්ල කෑම් වලින්ද, මත්ද්‍රව්‍ය වලින්ද ආරක්ෂිත නෑ. මට මතක එක දවසක් සුරවීර සහෝදරයා කිව්වා. තමන්ගේ දරුවා පන්ති කීයේ පන්තිද? 3 පන්ති. ඉස්කෝලේ ජනාධ රාජගිරි පාස් මොකද පාස්? හරි. අපේ සුරවීර සහෝදරයාගේ දරුවා යන පාසල මම පාසලේ නම කියන්නේ. 3 වසරේ හිටියේ. ඒ 3 වසරේ පන්තියේ ඉන්නකොට එක ළමයෙක්ගේ අපි හිතමු උපකල්පන අමල් කියලා. පන්තියේ ළමයි කෑ ගහනවලු අමල්ගේ බෑග් එකේ කුඩු තියෙනවා කියලා. මේ 3 පන්ති. ටීචර් අමල්ගේ බෑග් එකේ කුඩු. ඇත්තටම පරීක්ෂා කරලා බලනකොට බෑග් එකේ කුඩු. බෑග් එකේ කුඩු. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? මොකද සිද්ධ වෙලා තියෙන්නේ? කුඩු විකුණලා තාත්තා හිරේට ගිහිල්ලා අම්මා බිස්නස් එක පටන් ගන්න දරුවා අතේ පාසල් යනකොට කුඩු පැකට් එක එනවා. ඉවරලා යනකොට දරුවා බෙදාගෙන යනවා. 3 පන්ති දරුවා. ඔබ හිතනවාද එහෙම ව්‍යසනයකට අපේ රටේ දරුවෝ පත් විය යුතුද? එනිසා කුඩු වලින් පිරුණු, අපරාධ වලින් පිරුණු, ස්ත්‍රී දූෂණයෙන් පිරුණු නේද? කාන්තාවන්ගේ හිංසනයෙන් පිරුණු සමාජයක් අපේ ඉදිරිපිට නිර්මාණය වී තිබෙනවා. එනිසා මේ සමාජයේ කාටවත් ආරක්ෂිත නැහැ. අපි හිතුවට විශාල තාප්පයක් ගොඩනගලා විශාල ගයක් ඇතුලේ තමන්ගේ දරුවා රැක බලාගෙන දරුවා යන පිටිපස්සේ යනවට නේද? පාසලට ගියත් දරුවා පිටිපස්සේ, පන්තියට ගියත් දරුවා පිටිපස්සේ, යාළුවෙක්ගේ ගෙදරට ගියත් දරුවා පිටිපස්සේ, කොච්චර පිටිපස්සේ ගියත් මේ දරුවා ආරක්ෂා කරන්න බෑ. මොකද? දරුවාගේ ආරක්ෂාව තියෙන්නේ කොතනද? සමහර අය හිතනවා ගම්වල කියනවා සහෝදරයා අපේ ගමට පොලිස් පෝස්ට් එකක් අරන් දෙන අපරාධ වැඩි. කොතර කියලා දාන්න. නෑ ආරක්ෂාව සපයන්න පුළුවන් පොලිසියෙන් නෙවෙයි. ආරක්ෂාව සපයන යහපත් සමාජයක් නිර්මාණය කිරීම. යහපත් සමාජයක විතරයි සෑම පුරවැසියෙකුටම ආරක්ෂාව දෙන්න පුළුවන්. සෑම දරුවම තමන්ගේ දරුවෙක් ලෙස සලකන මානවවාදී සමාජය. සෑම අම්මා කෙනෙක්ම තමන්ගේ අම්මාසේ දැනෙන ගරු කරන මානවවාදී සමාජය. කාන්තාවක් තමන්ගේ සහෝදරිය තමන්ගේ නැගණිය කියලා දැනෙන සමාජය. මානවවාදී ආරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීමකින් තොරව අපි කාටවත් ආරක්ෂාව නැහැ. අපි අවුරුදු 72ක් මේ රටේ පාලකයන්ට දුන්නේ වෙනි සමාජයක් හදන්න. හැබැයි ඒ වෙනුවට ඒ පාලකයා කර තවත් අපරාධ අනාරක්ෂිත සමාජයක් නිර්මාණය කරපින්. අන්න අපි ඔබ අපිට බලය දෙන්න සහතික වශයෙන් ආරක්ෂිත සමාජයක් මේ රට තුල අපි නිර්මාණය කරනවා. ඊළඟ තුන්වෙනුව පාලකයාට බාර දෙනවා 1 පුරවැසියන්ගේ බාරකාරත්වය, 2 සමාජයේ බාරකාරත්වය, 3 මව්බිමේ බාරකාරත්වය. පාලකයන් තමයි මව්බිමේ බාරකාරත්වය බාරගන්නේ. අවුරුදු 5කට. ඒ අවුරුදු 5 ඇතුළත ඒ මව්බිම ආරක්ෂා කරලා දෙන එකේ පාලකයාගේ වගකීම. හැබැයි මොකද සිද්ධ කරේ? පාලකයන් අපේ මව්බිම ආරක්ෂා කරේ නැහැ. මව්බිමේ තියෙන විශාල සම්පත් බහුජාතික සමාගම් වලට වික්ක. උල්ලිටියක් කර දහස් ගණනක් ඇමරිකන් ඩෝල්කාරයට, පළවත සීනි සමාගමක තවත් අක්කර දහස් ගණනක් ඇමරිකන් ඩෝල්කාරයට, සෝමාවති චෛත්‍යකව තවත් අක්කර දහස් ගණන් ඇමරිකන් ඩෝල්කාරයට වික්ක මහින්ද රාජපක්ෂ කිසිල් වගා කරන්න. අපිට මධ්‍ය කඳුකරයට එනවා නුවරඑළියට එනකොට මහා නිල්ල පෙරුණු තේ යායක් පේනවා. හැබැයි අපේ රටේ අද තේ වතු වලින් විශාල ප්‍රමාණයක් අයිති ඉන්දියානු ටාටා සමාගමට. මව්බිම ආරක්ෂා කරා. මව්බිම ආරක්ෂා කරේ නෑ. අපිට කල්පිටියේ දූපත් 14ක් තිබ්බා. බැසිල් රාජපක්ෂ මේ දූපත් 14ම විකුණන්න දාලා තිබ්බා. වෙලාවට 2015 ගෙදර ගිහින් ගෙදර යන්න කලින් 2ක් වික්කා. අපි ඉපදෙනකොට මාතෘභූමි කල්පිටියේ දූපත් 14ක් තිබ්බා. අද අපිට 12යි 2ක් බැසිල් වික්කා. මව්බිම රැක්කත්. මව්බිම රැක්කත්. අපි මේ රටේ ඉපදෙනකොට අපිට විශාල සිමෙන්ති කම්මල් තිබුණා. ඒවා ටික වික්කා. රැක්කද මව්බිම? අපි මේ රටේ ඉපදිනකොට අපිට කොළඹ වරායේ අයිතුව තිබ්බා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඒකෙන් එක දෙටියක් වික්කා PNO සමාගමට. මහින්ද මහත්තයා පහුගිය කාලේ එක දෙටියක් වික්කා දකුණු දෙටිය වික්කා චීන සමාගමකට. දැන් අනිත් දෙටිය විකුණන්න හැදුවා රනිල්. විකුණන්න බැරුණා දැන් ගෝඨාභය දෙනවා ඒක.
රැක්කද? අපේ රටේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකිය 108ක් තියෙනවා. දෙවන්ත තෙල් සංකීර්ණ තෙල් ගබඩා සංකීර්ණය. අද මේ කොළඹ මැද තෙල් ගබඩා කරන්නේ අපි. කොළඹ වරායේ විශාල ලෙස නැව් වෙන වරාය. ඒකේ අපි ඇවිල්ලා තෙල් නැව් කොට ගහගෙන ඉන්න අපේ රටට කියන. ඒක ආර්ථික වශයෙන් අපිට පාඩුයි. අපේ නල පද්ධතිය අද දිරලා තියෙන්නේ. අද කොළඹ නගරේ මාර්ග තදබදය වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි කොළඹ තියෙන ටැංකි වලින් තමයි රට පුරා තෙල් බෙදන්නේ. රට පුරා තෙල් බෙදන්නේ. මොකද සිදු වී තිබෙන්නේ? ආර්ථික වශයෙන් විශාල පාඩුවක්. හැම අතින්ම මේ තෙල් ගබඩා සංකීර්ණය හේතු කොටගෙන අපිට සිදු වී තිබෙනවා. එහෙනම් අපිට තිබුණා මොකක්ද? ඊටමත් වැදගත් තෙල් ටැංකි සංකීර්ණයක් තියෙනවා ත්‍රිකුණාමලේ. 108ක් තියෙනවා. 108න් 5ක් විනාශ වෙලා තියෙනවා. තව 103ක් තියෙනවා. 103 2001 දී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව නීති විරෝධ ලෙස IOC සමාගමට පවරලා දුන්නා. වැරදි ඒක. ඒක දැන් නඩුවක් තියෙනවා. ඒකෙන් 8ක් දැන් ක්‍රියාත්මකයි. 95ක් දි รา පත් වෙනවා. අවුරුදු 19ක් මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහගේ පැරණි අවුරුදු 2 මහින්දගේ අවුරුදු 10ක් රනිල් මෛත්‍රීගේ අවුරුදු 5ක් ගෝඨාභයගේ මාස 9ක් දැන් මොකද සිදුවෙමින් තිබෙන්නේ? ත්‍රිකුණාමලේ දෙවන්ත තෙල් ගබඩා සංකීර්ණයක් දිරනවා. තව ටික දවසකින් කපලා පරණය කඩවලට විකුණන්න පුළුවන්. සම්පත් විනාශ කරා මේ පාලක මත තබා ගන්න. අපේ රටේ මහා දෙවන්ත සම්පතක් තියෙන පුල්මුඩේ ඛනිජ වල නිදිය වාර්ෂික මෙට්‍රික් ටන් ලක්ෂ ගණන් ගොඩ ගහන මුමුදේ බැකෝ දාලා හරන්න ඕනේ, පතල් කපන්න ඕනේ, දෝන ගහලා බහින්න ඕනේ. නිකම් පටව ගන්න තියෙන්නේ. මේ දෙවන්ත සම්පත 1956 ඉඳන් නේද? දැන් අවුරුදු 64ක් අමුවැලි ලෙස කන්ටේනර් වල පටවලා ඉන්දියාවට පටවනවා. මොකද මේ පාලකය කරේ? මව්බිම ආරක්ෂා කරා. අපිට විශාල මිනිරන් සම්පතක් තියෙනවා. කාටකා සහ භෝගපතල. ඒක තමයි ලෝකෙ තිබෙන වැඩිම කාබන් ප්‍රතිශතය දෙන මිනිරන් සම්පත. වැඩිම කාබන් ප්‍රතිශතය දෙන මිනිරන් සම්පත. දැන් අවුරුදු 100 ගණනක් තිස්සේ අපි අමු මිනිරන් කුට්ටි කරලා පටවනවා කන්ටේනර් වල. මොකද පාලක මව්බිම ආරක්ෂා කරා. මව්බිමේ සම්පත් කුණු කොල්ලේට පිටරටියන්ට ගන්න ඉඩ හදලා දීලා තියෙනවා. ඒ නිසා මේ පාලකයෝ මව්බිම ආරක්ෂා කරේ නැහැ. අවුරුදු 72 කාණ්ඩු 15ක් හදලා මේ පාලකයන් මව්බිම ආරක්ෂා බාර දුන්නා නම් ජනතාව මව්බිම ආරක්ෂා බාර දුන්නා නම් පාලකයන් ඇති කර දී තියෙන දේ තමයි මව්බිම ආරක්ෂාව විනාශ කරා. ඒ නිසා අපි මේ මව්බිම රකින්න ආණ්ඩුවක් හදමු ඔක්කොම එකතු වෙලා. මව්බිම රකින්න බෑ රටේ ආර්ථිකය හදන්න. ආර්ථිකය කඩාවැටෙච්ච ඕනෑම රටක රට අනාරක්ෂිතයි. ආර්ථිකය කඩාවැටලා තියෙන්නේ. පහුගියදා ඔයගලන්ට මතක ඇති ජනාධිපතිතුමා අගමැතිතුමා මහින්ද මහත්තයා ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගිහලා මෝදිගෙන් ඉල්ලුවේ මොකද්ද? ඉන්දියාවෙන් අපි අරගෙන තියෙන ණය ප්‍රමාණය අවුරුදු 3-4කටවත් කල් දාලා දෙන්න බැරිද කියලා ඉන්නවා. ගත්තු ණය අවුරුදු 2-3කට කල් දාන්න කියලා ඉල්ලනවා. මෝදි නිකන් අහනවා නැගිනහිර ජැටිය එහෙම කොහොමද දන්නේ කියලා. ඔච්චරයි දාන්නේ. ඉතින් අද නැගිනහිර ජැටිය අපේ ආණ්ඩුව ගෙනාපු දොඹකර අපිට බා ගන්න බැරි වුණා. රටේ ආණ්ඩුවට අයිති නැගිනහිර වරාය අද මෙහෙයුම් කටයුතු පටන් ගන්න බැරි වෙලා තිබෙනවා. අද කියනවා මොකද්ද? නැගිනහිර වරාය මෙහෙයුම් කටයුතු පටන් ගන්න කියලා අද සේවකයෝ උද්ඝෝෂණය කරනවා. ඉන්දියාව කෙනා දොඹකර හයි කරන්න දෙන්නෙත් නැහැ, බාණ්ඩ දෙන්නෙත් නැහැ, වැඩ කරන්න දෙන්නෙත් නැහැ කියලා. ඇයි? අපි ණයයි වරාය අපිට දෙන්න ඕන. මේකයි සිද්ධ වෙලා. හම්බන්තොට වරාය හදන්න $1 බිලියන 1.3ක $1 කෝටි 130ක ණයක් ගත්තා. වරායක් හදන්න. වරායට නැව්වෙන්නේ නැතුව ගියා. වරාය ආදායමක් නැතුව ගියා. ණය ගෙව ගන්න බැරි වුණා. චීන කිව්වා ණය ගෙවන්න බැරි නම් දීපන් වරාය කිව්වා. ඒකත් දුන්නා. කොහෙද මව්බිම සම්පත් රකින්න ආර්ථිකයක් හදන්නේ නැතුව. MCC කිව්සම අත්සන් කරන්න මෙච්චර තටමන්නේ. මෙච්චර තෙපර බබා දඟලන්නේ මොකටද? $1 මිලියන 480ක කේජු කෑල්ලක් තියෙනවා. ආධාරයක් ලෙස හම්බෙන්නේ. ඔය කේජු කෑල්ල කන්න.
ඔය කේජු කෑල්ල ඕන වෙලා තියෙන ආර්ථිකය කඩාවැටිලා. ඇමරිකන් එක්සත් ජනපදයේ මිලේනියම් අරමුදලෙන් ඩොලර් මිලියන 480ක් ආධාරයක් ලෙස නිකන් දෙනවා. හැබැයි ඒ කේජු කෑල්ල ගන්න නම් අර අහිත කර කිවිසුම අත්සන් කරන්න ඕන. එහෙනම් අහිත කර කිවිසුම අත්සන් කරන්නේ මොකක් නිසාද? කේජු කෑල්ල ගන්න. කේජු කෑල්ල ගන්න මොකක් නිසාද? ආර්ථිකය වැටිලා. ආර්ථිකය වැටිච්ච කිසිදු රටක මව්බිම ආරක්ෂා වෙන්නේ නැහැ. සමහර අය හිතනවා රටේ නායකයා මහ පොළව ඉම්බහම මව්බිම රැකේ කියලා. එහෙනම් තියෙන්නේ අපි කාටත් හොඳ නැකතක් බලලා දිනයක් වෙලාවක් වෙන් කරගෙන රටේ ඔක්කොම ජනය පෙරලිලා ඉබින්න විතරයි. එහෙම ආරක්ෂා වෙන්නේ නැහැ මව්බිම. එහෙම මව්බිම ආරක්ෂා වෙන්නේ කුමක් වුණොත්? ඒ මව්බිමේ ආර්ථිකය ශක්තිමත් ආර්ථිකයක් බවට පරිවර්තනය කරොත් විතරයි ඒ මව්බිමේ ආරක්ෂාව රැකෙන්නේ. ලෝකේ පුරා ණය වෙච්චි අපි මේම කියන එක හොඳ නැහැ. ඒත් ඇත්ත හිඟන රටක්. හිඟන රටක්. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය පාරේ යනකොට නේද අතපාන පුරවැසියන් ඉන්නවා ජීවත් වෙන්න විදියක් නැතුව. අනේ මහත්තයා පිනට යමක් දෙන්න කියලා. අන්න ඒ වගේම තමයි අපේ නායකයෝ. වෙනස තියෙන්නේ මොකද්ද? අරයා පාරේ අරගොල්ලෝ ගුවනින් ගිහිල්ලා මෙයා සාමාන්‍යයෙන් අවපැහැවුණු කෙනා අරයා ඇවිල්ලා සුදු කෙනා නේද? ඉංග්‍රීසියෙන් ගිලෝක කියන උත්තරයි. අනේ මහත්තයෝ පිනට යමක් දෙන්න. ඉතින් යාචක ආර්ථිකයක් හැදුවා. යාචක රටක් හැදුවා. යාචක ආර්ථිකයක් තියෙන රටකට අභිමානයක් ඉතුරු වෙනවද? ආරක්ෂාවක් ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නැහැ. සෞරුදු 72ක් යනකොට ලෝකෙ ඉදිරියේ යාචක රාජ්‍යයක් තමයි මේ පාලකයන් විසින් නිර්මාණය කරේ. අපි නැවත මේ රට ලෝකෙ ඉදිරියේ අභිමානව ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ගොඩනගන බවට අපි ඔබට සාධක දෙන්න රට හදනවා. හදන්න පුළුවන් මේ රට. ඒ නිසා අපි පුරවැසියන්ට තියෙන වගකීමක්, සමාජයට තියෙන වගකීමක්, මව්බිමට තියෙන වගකීමක් අපි රකින්න. කොහොමද හදන්නේ? එහෙම නිකන් හදන්න බෑ. මේ රට ගොඩනගන්න පුළුවන් ගොඩනගිය යුතු ප්‍රධාන කණු තුනක් තියෙනවා. ප්‍රධාන ස්තම්භ තුනක් තියෙනවා. මේ ප්‍රධාන ස්තම්භ තුන මත තමයි මේ බිල්ඩින් එක හදන්න ඕන. එකක් මොකද්ද? පළවෙනි එක තමයි අදූෂිත දේශපාලනය. දූෂිත දේශපාලනයක් තියාගෙන රටක් හදන්න බෑ. ලෝකෙ කොහෙද හොරෙක් හදපු රටක් තියෙන්නේ? ලෝකෙ කොහෙද දූෂිතය හදපු රටක් තියෙන්නේ? දූෂිතෙන් රටක් හදන්න බෑ, මතක තබා ගන්න. රටක් හදන්න නම් අදූෂිත දේශපාලනයක් ඕන. කැපකිරීම සහිත දේශපාලනයක් ඕන. දේශපාලන මහජන සේවාව බවට පත් කරගත්තු ව්‍යාපාරයක් ඕන. අද අපේ රටේ සිදුවී තිබෙන්නේ මොකද්ද? දූෂිත දේශපාලනයක් තියෙනවා. කාට්ටියට අලුත් වැකි ලස්සන වැකි මොනවද නොකියුවේ? මොනවද කිව්වේ? ජයරවිලකව සිංගප්පූරුවත් එක්ක සම්බන්ධ සිංගප්පූරුවක් වගේ හදනවා. චන්ද්‍රිකාවිලකව මානසික ආර්ථිකයක් හදනවා කිව්වා. මතකද? මහින්ද ඇවිල්ලා කිව්වා මහින්ද දැක්ම නේද? මහින්ද චින්තන හරහා ආසියාවේ ආශ්චර්ය හදනවා කිව්වා. දැන් ගෝඨාභය ඇවිල්ලා කියනවා නේද? මොකද්ද? සෞභාග්‍යයක් හදනවා කියනවා. වචන නම් කොච්චර ඇහුවද අප්පා? ඔය එකක් පතන්න බෑ, මතක තබා ගන්න. ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ අපිට ගැටලු දා කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඕනෑම ආර්ථිකයක निराකරණය කරගත යුතු මූලික මූලධර්ම ටිකක් තියෙනවා. ඒ ප්‍රධාන මූලධර්ම තමයි අදූෂිත දේශපාලකයක් ඕන. ඒ කුරුණ ඕන මේ රටට. කවුද අදූෂිත දේශපාලන කියන්නේ? දූෂිත දේශපාලන තියෙන්නේ. ඔබ විශ්වාස කරනවද? රනිල් වික්‍රමසිංහට, සජිත් ප්‍රේමදාසට, ගෝඨාභය රාජපක්ෂට මේ රටේ දේශපාලන පිරිසිදු කරන්න පුළුවන් කියලා? බෑ. හයිකෝට් එකේ නඩු තියන අයට දේපල හොරකම් කරලා මතකද බලන්න. හයිකෝට් එකට කට්ටි පැන හිටපු අයට මහජනක දේපල හොරකම් කරලා රටේ අදූෂිත දේශපාලනයක් හදන්න බෑ. සමේ රට ගොඩනගන පළමු ස්තම්භය අදූෂිත දේශපාලනයි. අන්න එම කණුව ගොඩනගිය හැක්කේ මාලිමාවේ ජයග්‍රහණය කිරීමෙන් පමණයි. මේ වේදිකාව පිරුණේ ඒකි. මේ වේදිකාවට ගොඩ වුණේ ඒකි. මේ කිසි කෙනෙක් දේශපාලන තමන්ගේ ජීවිකාව බාටපත් කරගත්තු අය නෙවෙයි. දේශපාලනේ තමන්ගේ බඩ වඩා ගැනීම ජාවාරම බාටපත් කරගත්තු අය නෙවෙයි. මේ හැමදෙනාම අසීමිත කැපකිරීම කරන සූදානම්. මේ මව්බිමට, මේ රටට, මේ රටේ ජනතාවට
අසීමිතව සාදර කරන පුරවැසියන්ගෙන් සමන්විත ව්‍යාපාරය තමයි ජාතික ජනබලවේගය. ඒ ව්‍යාපාරයට පමණයි මේ අදූෂිත කණුව හිටවන්න පුළුවන්. දෙවෙනි කණුව මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ විධානයේ ආධිපත්‍යය. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඕන. ලෝකේ ඒකාධිපතියෙන් හදපු රටක් නෑ, මතක තබා ගන්න. ඒකාධිපතිය ලෝකේ හැම රටකටම ගණන් දීලා තියෙන විනාශය. ප්‍රජාතන්ත්‍රවාදය අති වැදගත්. මිනිස්සුගේ අදහස් ගැටෙන්න ඕන, විවේචන එන්න ඕන, ඒවට සමන් දෙන්න ඕන, ඒවා මුහු වෙන්න ඕන, අලුත් සමාජයක් ගොඩනගෙන්න ඕන. මිනිස් සමාජය කියන චලනය වෙන සමාජයක්. ඒක ස්ථිතිකයක් නෙවෙයි. ඒක ගලක් වගේ නතර වෙච්ච එකක් නෙවෙයි. මිනිස් සමාජ ඉතිහාසයේ චලනය නොවන සමාජයක් නම් අද ගහෙන් බෑපු වානරයා මස් කැල්ල පුච්ච කකා ඇති. හැබැයි මිනිස් සමාජය මේ දක්වා වර්ධනය වෙන්නේ කොහොමද? මිනිස් සමාජය කියන්නේ චලනය වෙන සමාජයක්. ඒක ගතික සමාජයක්. මිනිස් සමාජය චලනය වෙන මොන වගේද? අදහස් වලින්, මතවාද වලින්, ගැටුමෙන්, විවේචන වලින්, පිළිගැනීමෙන්, වෙනස් කර ගැනීමෙන්. එහෙම සමාජයක් ඕනේ නැද්ද? දැන් රටක් ගොඩ නැගීමේ දෙවෙනි කුලන ප්‍රජාතන්ත්‍රවාදී හා නීතිය විධානයේ ආධිපත්‍යය. කාටත් සාධාරණ නීති වේදිත වෙන රටක් ඕන. අපි ඒ දෙවෙනි කුලන හදනවා. තුන්වෙනි කුලන ජාතික සමගිය. ලෝකේ ගැටුම් කියන මොන රට දිනු වෙලා තිබෙන්නේ? ගැටුම් තියෙන හැම රටකම ඇති කරලා තියෙන විනාශය. අනිත් පුරවැසියා කරේ ක්‍රෝධයෙන් බලන, අනිත් පුරවැසියා කරේ වෛරයෙන් බලන, අනිත් පුරවැසියා කරේ ගැටුම්කාරී මානසිකත්වයෙන් බලන කිසි සමාජයක් ඉස්සරහට ගිහිල්ලා නැහැ. සමාජයක් ඉස්සරහට යන ජනතාව අතර සහයෝගිතාවය, ජනතාව අතර මිත්‍රත්වය, ජනතාව අතර සමගිය අතිශය වැදගත්. අපේ රටේ සිංහල දෙමළ බර්ග මෙලේ කියලා ප්‍රධාන ජනවර්ග ගණනාවක් ජීවත් වෙනවා. ඒ ජනතාවට ආවෙනිකු භාෂාවක් තිබෙනවා. ඒ ජනතාවට ආවෙනිකු ආගමක් තිබෙනවා. ඒ ජනතාවට ආවෙනිකු සංස්කෘතියක් තිබෙනවා. ඒ භාෂාවේ ගරුත්වයේ, ඒ ආගමේ ගරුත්වයේ, ඒ භාෂාවේ ගරුත්වය හා පිළිගැනීම, ඒ ආගමේ ගරුත්වය හා පිළිගැනීම, ඒ සංස්කෘතියේ ගරුත්වය හා පිළිගැනීම කියන හුයෙන් මේ සමාජයකට බැඳ තබා ගන්න ඕන. අපි අතර තිබෙන සංස්කෘතික විවිධත්වයන් අපි උපයෝග කරගන්න ඕන, වෙන් වෙන්න නෙවෙයි එකතු වෙන්න. අපි අතර තියෙන ආගමික වෙනස්කම් අපි උපයෝග කරගන්න ඕන, වෙන් වෙන්න නෙවෙයි එකතු වෙන්න. අපි ගාව තියෙන භාෂාමය වෙනස්කම් අපි උපයෝග කරගන්න ඕන, වෙන් වෙන්න නෙවෙයි එකතු වෙන්න. අන්න ජාතික සමගිය කියන පුරුණ හදන්න ඕන. ඒක හදන්න පුළුවන්ද? හොරෙන් බුරියානි කාලා ජනතාවට ඇවිල්ලා මුස්ලිම් කඩේට යන්න එපා කොත්තු කන්න කියන නායකයන්ගෙන් ඒක හදන්න පුළුවන්. ඒගොල්ලන්ට පුළුවන් වෛරය හදන්න. ඒක හදන්න පුළුවන්ද නැගෙනහිරට ගිහිල්ලා? කරුණාම්මාන් කියනකොට කරුණාම්මාන් මිනිස්සු ඝාතනය කර හමුදාව ඝාතනය කරාද කියලා ඇහුවොත් ඒක අපිට අලුත් ප්‍රවෘත්තියක් නෙවෙයි. හැබැයි නැගෙනහිර ගිහිල්ලා කරුණාම්මාන් කියනකොට එක රාත්‍රියකදී හමුදා සොල්දාදුවන් 2000 3000 අලිමංකඩේදී ඝාතනය කළ බවත්, තවත් දහස් ගණන් කිලිනොච්චියේ ඝාතනය කළ බවත් තමන් හමුදාව ඝාතනය කරපු කෙනෙක්. ඒ නිසා කරුණා කියනවා ඔහුට ඡන්දෙ දෙන්න කියලා. මොකද කියන්නේ? රටේ හමුදාව ඝාතනය කිරීම ඔහු වීරත්වයට උපුටා දක්වනවා, වීරත්වයට නංගනවා නැගෙනහිරදී. නැගෙනහිරදී ගිහිල්ලා කියනවා හමුදාව මරපු නිසා කරුණාට ඡන්දෙ දෙන්න කියලා. ඒ මහින්ද මහත්තයාගේ නැගෙනහිර පළුව. හැබැයි මහින්ද මහත්තයාගේ දකුණු පළුව සරත් වීරසේකර ඇවිල්ලා මහරගමට කියනවා දෙමළ කොටි මරපු හින්දා ඡන්දෙ දෙන්න කියනවා. ඒතර මේ දෙන්න එකට ඉන්නේ කොහොමද මරා ගන්නද? අරන දෙන්න මරා ගන්න බෑ. හැබැයි දෙන්න එකට ඉන්නවා. ඔබ හිතනවද මෙහෙම පාලකයන්ට, මෙහෙම නායකයන්ට රටේ සමගියක් හදන්න පුළුවන්ද? බෑ. මේ රටේ සමගිය හදන්න පුළුවන්කම තිබෙන්නේ සියලු ජනතාවගේ සාධාරණ අයිතීන් සමලස පිළිගන්න පාලනයකට විතරයි. අපිට ගැටුම් හදාගෙන යුද්ධ ඇති කරන කෝපයෙන්, වෛරයෙන් මේ රට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රට ගොඩනගන්න පුළුවන් ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා. එක අදූෂිත දේශපාලනයේ කුළුණු. දෙක ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතිය ආධිපත්‍ය තහවුරු කුළුණ. තුන ජාතික සමගිය. මේ ස්තම්භ තුන මත තමයි මා යටකී ආර්ථිකය ගොඩනගන්නේ. මේ කිසි කණුවක් බුරුල් වෙලා, මේ කිසි කණුවක් පළුදු වෙලා, මේ කිසි කණුවක් දි รา පත් වෙමින් මේ රට ඉස්සරහට යන්න බෑ.
නිසා අවුරුදු 72ක් අපිට පෙන්눔 කරන් තිබෙන්නේ ඒ අත්දැකීම. ඒ නිසා මා හිතනවා දැන් අපිට ඕනෑවටත් වඩා පැහැදිලි මේ පැරණි ගමන අසාර්ථකයි නව ගමනකට අපේ රට යන්න ඕන කියලා. මේ නව ගමනට අපේ රට ගෙන යන්න ලෑස්ති. තමුන්නාන්සේලා මේ අගෝස්තු මාසේ 5 වෙනිදා අපිට එම නව ගමන සඳහා මේ රටේ පුරවැසියාගේ බාරකාරත්වය, මේ රටේ සමාජයේ බාරකාරත්වය, මේ රටේ මව්බිමේ බාරකාරත්වය අපිට බාර දෙන්න සූදානම් නම් අපි ලෑස්ති මේ රට හදන්න. මේ රට බාර ගන්න. හැබැයි ඒක දෙන්නේ නැත්තම් හරි ඒක දෙන්නේ නැත්තම් මේ මහමැතිවරණදී ඒ ගමනට හොඳ හයියක් දෙන්න. හොඳ ධෛර්යයක් දෙන්න. 2015 අපේ මැතිවරණ ප්‍රතිඵලය 3-4 ගුණයකින් වැඩි කරලා දෙන්න. අපේ දැන් නියෝජනය කරන മന്ത്രി කණ්ඩායම තවත් විශාල ප්‍රමාණයකින් වැඩි කරලා දෙන්න. ඒක විශාල ධෛර්යයක්, විශාල ජවයක් සපයයි. එළඹෙන නේද? ඊට පස්සෙ එළඹෙන දේශපාලනයේදී මේ රටේ ජනතාවාදී කඳවුරක් ප්‍රබල ලෙස නිර්මාණය කිරීමේ අවස්ථාව අපි මේ අගෝස්තු මාසේ 5 වෙනිදා උදා කරගමු. ඒක වැදගත්. අපි මේ රටේ සියලු දෙනාට ආරාධනා කරනවා. අතිශය අසරණ භාවයට පත් වී තිබෙන ගොවි ජනතාව දුක්ඛම් කටළු ගොන්නක් කරදරාගෙන දීවර ජනතාව ඔබ අවුරුදු දශක ගණනාවක් මේ පාලකයන් පිටිපස්සේ ගියා. මේ පාලකයන්ගේ ආණ්ඩු ගොඩ නැගුවා. හැබැයි ඔබට මේ පාලකයන් උරුම කොට දී තිබෙන්නේ දුක, වේදනාව, කනස්සල්ල. අපි ආරාධනා කරනවා ඒ සියලු ජන කොට්ටාසයන්ට එකතු වෙන්න ඕන මධ්‍යස්ථානීය ජාතික ජන බලවේගයේ මාලිමාව. මේ රටේ නව තරුණ පරම්පරාවට අපි ආරාධනා කරනවා. ඔබ හිතනවාද මේ වියපත් දේශපාලනයක් එක්ක අලුත් චින්තනයක් නැති දේශපාලනයක් එක්ක නව සුභවාදී පරිවර්තනය හීනෙන්වත් දකින්න කැමති දේශපාලකයන් එක්ක තමන්ගේ ගතානුගතික දේශපාලන අතේ ගතිපවතුන් සමග දේශපාලනේ තමන්ගේ පරම්පරාවට අයිති පරම්පරාවෙන් පැවරෙන බූදලයක් සලකන තාත්තගෙන් පුතාට නායකත්ව හිමි වෙන තාත්තගෙන් පුතාට ඇමතිකම හිමි වෙන තාත්තගෙන් පුතාට മന്ത്രിකම හිමි වෙන පරවෙනි බූදලයක් ලෙස සලකන මේ දේශපාලනේ අපේ නව තරුණ පරම්පරාවට ඉදිරි ගමනක් තියවිද? ඔබට තිබෙන්නේ ඡන්ද කාලේ කැන්නසියන්න, ඡන්ද කාලේ කොඩි වෙල්ලන්න, ඡන්ද කාලේ අප්පුඩි ගහන්න, ඡන්ද කාලේ නේද අපේක්ෂකයන්ට හුරේ දාන්න. අන්න ඒ තාරුණ්‍යයට අපි ආරාධනා කරනවා. ඔබට ලෝකයේ සිදුවී තිබෙන නව වෙනස්කම් වලට අනුරූප වන පරිදි ඔබගේ සිතුම්, ඔබගේ ආකල්ප, ඔබගේ ධෛර්යය, ඔබගේ ජවය, ඔබගේ උවමනාව නිසි ලෙස නියෝජනය කරන බලවේගයක් නිර්මාණය කරමු. ඒ සඳහා ඔබගේ දෑත්, ඔබගේ අරගලය, ඔබගේ ජවය එකතු කරන්න මාලිමාවට අපි තරුණ පරම්පරාව ආරාධනා කරනවා. එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන වෙන කඳුරු වලට බෙදපු යුගය අපි අවසන් කරන්න. අපි එක තැනකට ඔන්න ඕන කාලේ. අපේ රටේ විද්වතුන්ට අපි ආරාධනා කරනවා. අපේ රටේ බොහෝ ශාස්ත්‍රයන් පිළිබඳ විශාල ඥානයක් තිබෙනවා. ලෝකෙ ගිහිල්ලා අත්දැකීම් එකතු කරගත්තු ඥාන සම්භාරය සහිත වෘත්තීය වේදින් ඉන්නවා. හැබැයි වෘත්තීය වේදින්ද මොකද සිදුවී තිබෙන්නේ? තමන් උපයා ගන්නලද දැනුම, තමන් එක්රැස් කරගෙන දෙන අත්දැකීම මේ මහ පොළොවේ නිදහස් කරන්න පුළුවන්ද? ඒ කිසිවක් කරන්න බෑ අපේ රටේ වෘත්තීය වේදින්. මොකද තියෙන්නේ? ඇමතුමාගේ සංකල්ප නේද? බන්දුරේ ලොකුම සිහිනේ හෝමාගම පිට්ටනි, මෛත්‍රීපාලගේ සිහිනේ මොරගහ කන්ද ජලාශය, මහින්දගේ පුරෝගාමිත්වයේ වරාය, කෝපේ නිදහස් අලුත් දැනුම තියෙන ප්‍රඥාව තියෙන වෘත්තීය වේදින් කොමේ රටේ තන එනිසා මේ රට ගොඩනැගීම සඳහා ඔබ එක්රැස් කරන තියෙන ධනෙ, ඔබ එක්රැස් කරන තියෙන ඥානමය ධනෙ, ඔබ එක්රැස් කරන තියෙන වෘත්තීය භාවය එක්රැස් කරගත යුතු මධ්‍යස්ථානය මාලිමාව. ඒ සඳහා අපි මේ රටේ වෘත්තීය වේදික ආරාධනා කරනවා. අපේ රට කර්මාන්ත කරන ව්‍යාපාරිකයන් අපි ආරාධනා කරනවා. ඔබට ඔබගේ ව්‍යාපාරය පිරිසුදු නෑ. අපි සාමාන්‍ය වාණිජ විද්‍යාවේදී ඉගෙන ගන්නවා වරායෙන් බඩු නිදහස් කිරීම කියලා කරුණ. හැබැයි අපේ ව්‍යාපාරිකයන්ට අද සිදුවී තිබෙන්නේ වරායෙන් බඩු පන්නන්න. මම මේ ළඟදී ලංකාවේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයන් සමුළුවක් තිබ්බා. එතෙන්ට ගිහිල්ලා මම ඒගොල්ලන් ඇහුවා ඔයගොල්ලන්ට නිින්ද යනවද කියලා. ඒගොල්ලෝ ඇස් කරකලා බැලුවා ඒගොල්ලන්ට නිින්ද යන්නේ නැත්නම් ලංකාවේ නිින්ද යන්නේ කාටද කියලා. හැබැයි පැහැදිලි කරා අද ආපු නැව් බහන්න තොගය අහුණාද නැද්ද කියලා හිත ඉන්නව නේද කියලා. ඒ සෑම ව්‍යාපාරිකයෙකුට බල කරලා තිබෙනවා. රේගියම් බඩු පන්නන්න සෑම ව්‍යාපාරිකයෙකුට බල කරලා තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හැංගෙන්න
සෑම ව්‍යාපාරයකට බල කරලා තියෙනවා. සේවකයාට දෙන EPF එකෙන් බේරෙන්න. ඇයි? Taman નિયમિત පරිදි ව්‍යාපාරයක් කරොත්. රේගුවෙන් નિયમિત පරිදි බදු ගෙවලා නිදහස් කරගත්තොත්, බදු දෙපාර්තමේන්තුව નિયમિત පරිදි බදු ගෙවුවොත්, බදු නොගෙවපු අය එළියේ ඉන්නවා. Tamanගේ ව්‍යාපාරේ කඩා වැටෙනවා. එනිසා අපේ ව්‍යාපාරිකයන්ට කර්මාන්ත කරුවන්ට අපි තමගේ කර්මාන්තය සඳහා තමගේ ව්‍යාපාරය සඳහා නිදහස් නීත්‍යානුකූල වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන්. අන්න ඒ සඳහා කර්මාන්ත කරුවන් එකතු විය යුතු, ව්‍යාපාරිකයන් එකතු විය යුතු මධ්‍යස්ථානය තමයි මාලිමාව. මෙරටේ සාහිත්‍යදරය, කවිය පොත ගීත රචනා කරන සාහිත්‍යදරය, මෙරටේ චිත්‍රපටය වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරන අධ්‍යක්ෂකවරේ, ඒ රංගපාන රංගන ශිල්පිනිය අපි ඒගොල්ලන්ට ආරාධනා කරනවා. අද ඔබට ඔබගේ කලාවේ කොතන ස්ථානද හිමි වී තිබෙන්නේ? ඔබට නිදහස්ව ඔබ තුල ගොඩනැගෙන චින්තනය, ඔබ තුල ගොඩනැගෙන සංකල්පේ නිර්මාණය තුල ගැප්කොට එළියට දැමිය හැකිද? එළියට දැම්මොත් ඒකට වාණිජ වටිනාකමක් තිබේද? ඒ සඳහා වැය වෙන ශ්‍රමයට සරිලන ධනයක් නිෂ්පාදනය කරගත හැකිද? හොඳ පොතක් 5000ක් කින් නැති රටක් මේක. කෝටි දෙකකට වඩා වැඩි ජනගහනයක් ඉන්නවා. සාහිත්‍යදරේ කච්චු ගහන 5000ක් විකුණ ගන්න හුල්ල යන්න වෙලා තියෙනවා. හොඳ නිර්මාණයක් පෙන්වන්න චිත්‍රපට කරුවන්ට චිත්‍රපට ශාලා ගාන ගිහිල්ලා නේද තමන්ගේ මූණ පෙන්වන්න වෙලා තියෙන යාළුවෝ ටිකක් හරි ගෙන්න ගන්න. අපි හොඳ නිර්මාණයක් අද චිත්‍රපට ශාලාවක දුවනවා. දවසට චිත්‍රපට ශාලාවේ ෂෝ 3ක් තියෙනවා. දින 10ක් ෂෝ 3ම දුවන්නේ. එක ෂෝ දෙකක් කැන්සල්, එකක් කැන්සල්. මොකද වෙලා තිබෙන්නේ? හොඳ නිර්මාණයක් මෙරට අද බිහි වෙනවා. බිහි කරන්න පුළුවන් වටපිටාවක් හදලා තිබෙනවා. ඒ නිසා සාහිත්‍යදරය පොත ලියන, කවිය ලියන, ගීත රචනා කරන, චිත්‍රපටය හදන, නාට්‍ය නිර්මාණය කරන කලාකරුවෝ අපි සියලු දෙනාට ආරාධනා කරන්නේ. මේ සමාජයේ ඔබ විතං කරලද මිනිස් දූවිලි බවට පත් කරන සමාජය. ඔබගේ ඥානය, ඔබගේ දැනුම, ඔබගේ පරිකල්පනය මේ සමාජ ඉදිරියට උපයෝග කරගන්නේ නැහැ. අන්නේ උපයෝග කර ගැනීම සඳහා බලවේගය තමයි මාලිමාව. ඔබගේ ස්ථානේ මාලිමාව. මෙරට කාන්තා පරපුරට අපි කියන්නේ. ඔබට මොකද මේ සමාජය හදලා තිබෙන්නේ? මා දන්නවා ගොඩක් කාන්තාව. ඔබ අද බස් එකේ නැගලා අනුරාධපුර යනවා. උදේම කියන්නේ මොකද්ද? වතුර වැඩි බොන්න හොඳ නැහැ. ගමනක් යන්න තියෙනවා. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? බෑග් එකේ වතුර බෝතලයක් දාගන්න. බස් එකේ යනකොට තොලේ පොඩ්ඩක් දාගන්න. එහි පිරිසුදු වැසිකිලි පද්ධතිය. මේ අවුරුදු 72ක පම්පෝරියක් ගන්නවා. ආසියාවේ ආශ්චර්ය කරනවා කිව්වා. සෞභාග්‍යමත් රටක් හදනවා කිව්වා. සිංගප්පූරුවක් කරනවා කිව්වා. කාන්තාවට ආරක්ෂිත වෙන වැසිකිලි පද්ධතියක් හදන්න බැරි මේ පාලකයන්. ඒ නිසා අපේ කාන්තාව විශාල ප්‍රමාණයක් නේද? ඒ ආශ්‍රිත ලෙඩ වලින් පෙළෙනවා. ඒ ශරීරයට සරලන වතුර පොද බොන්නේ නැහැ. ගෙදරින් එළියට එනකොට වතුර බෝතල දාගත්තට තොලේ එකක වතුර ටික යනවා. පැය 8-12 වතුර උගුරක් නේද? වතුර ටිකක් උගුරෙන් පහළට බහින්නේ නේ. මොකද මේ පාලක අපේ කාන්තාවන් අද පුරට ආරක්ෂිත භාවයක් නැහැ. අනාරක්ෂිත භාවය. කාර්යාලය තුල ආරක්ෂිත භාවයක් නැහැ. රැකියාව ස්ථානයේ ආරක්ෂිත භාවයක් නැහැ. බස් එක තුල ආරක්ෂිත භාවයක් නැහැ. සමාජය තුල ආරක්ෂිත භාවයක් නැහැ. අනාරක්ෂිත භාවයට හෙළපු කාන්තාවක් ඉන්නවා. ඉතින් කාන්තාවක ඔලුවට දානවා. කාන්තාව ඉතින් එහෙම තමයි දුක දරාගෙන ඉපදුණු අම්මා. ඔන්න. එහෙම නෙවෙයි මතක තබා ගන්න. නේද? මේ රටේ මිනිස්සෙක් ඇටියට ඉපදී තිබෙනවා. ඔබ මිනිස්සෙක් ඇටියට මිය යනවා. ඒ කාන්තාවට මේ රටේ අවශ්‍ය වෙන නිදහස නිර්මාණය කිරීමේ සමාජ ව්‍යාපාරයක් ඕන. අන්නේ සමාජ ව්‍යාපාරය තමයි මාලිමාව. එනිසා අපි විශ්වාස කරනවා මේ රටේ සියලු ජන ප්‍රජාවන්ට සියලු ශේෂ්ත්‍රවල අලුත් ගමන නිර්මාණය කර තිබෙන්නේ මාලිමාව. පැරණි ගතානුගතික විනාශකාරී වියපත් දේශපාලන මේ රටේ ජනතාව මුදවගමු. අපි අරගලයට එකතු වෙමු. කිසි කෙනෙකුට වෛර කරන්න එපා. කිසි කෙනෙක් එක තරහ ඇති කරගන්න එපා. ගමේ ඉන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දීපු පුරවැසියා අහිංසකයි. ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහින්ද මහත්තයා ගෝඨාභයට ඡන්දෙ දීපු පුරවැසියා අතිශය අහිංසකයි. ඒගොල්ලන්ට විශාල බලාපොරොත්තු වෙන අහිංසක භාවයක් තිබෙනවා. ඒගොල්ලන්ගේ දුප්පත්කම් භාව විසින් එතන තල්ලු කරලා තිබෙනවා. ඒගොල්ලන්ට නේද? ඒගොල්ලන්ට ඇති විදිහම අසරණ භාව විසින් එතන තල්ලු කර තිබෙනවා. ඒ කිසි කෙනෙක් එක කෝපයෙන් වෛරයෙන් කටයුතු කරන්න එපා. ඒ අපේ මිනිස්සු.
ඒ අපේ මිනිස්සු. අපි තිබෙන අභියෝගය කුමක්ද? ඒ සියලු දෙනා කැඳවීම. ඒ සියලු දෙනා එකතු කරගෙන මේ අභියෝගය අප සතුව තිබෙනවා. අගෝස්තු මාසයේ 5 වෙනිදා පැවැත්වෙන මතිවරණ. තව ඉතා කෙටි දින කාලයක් තියෙනවා. දින කිහිපයක් තියෙනවා. අද 27 නේද? අද 27 මේ මාසේ දින 3ක් තියෙනවා. ලබන මාසේ දින 2ක් තියෙනවා. දින 5ක් තියෙනවා. මේ දින 5 ඇතුළත අපි අනිත් පාක්ෂිකයන් හම්බෙමු. ඒ පාක්ෂිකයන් එක්ක අපි සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා මාලිමාවට සුවිශේෂී ජයග්‍රහණයක් කරගෙන ඉන්න. එහි නියමෝන් මේ වේදිකාවේ එහි නියමෝන් අපේ කටපේ සහෝදරය, අපේ ලක්ෂ්මන් සහෝදරය, අපේ මොහමඩ් සහෝදරය, අපේ මහරගම අපේ දේවානන්ද සුරවීර සහෝදරය, අපේ සුරේෂ් සහෝදර මහරගම, අපේ චරිත ගල්ලෙනි සහෝදරය ඇතුළු අපේ ධනුෂ්ක සහෝදරය ඇතුළු සහෝදර ගණනාවක් මෙතන ඉන්නවා. ඒ වගේම මේ වේදිකාවට අද අපේ අපේක්ෂක සියල්ල වගේ ගොඩ වෙලා තවත් රැස්වීම් ගණනාවක් නිසා පිටත්ව ගියා. ඒ හැමදෙනාම මේ රට නව පරිවර්තනයකට යොමු කිරීම සඳහා කැපවුණු අධිෂ්ඨානයේ තියෙන ධෛර්යය තියෙන ජාවයේ තිබෙන කණ්ඩායම. ඒ කණ්ඩායමට තමයි ඔබ එක රාශි යුක්ති. ඒ කණ්ඩායමට තමයි ඔබ ධෛර්යය දී යුක්ති. ඒ කණ්ඩායම තමයි ඔබේ අනාගතය. ඒ කණ්ඩායම තමයි මේ කොළඹ නව පරිවර්තනයක් ඇති කරන කණ්ඩායම. ඒ වෙනුවෙන් ඔබගේ ඡන්දය මාලිමාව ඉදිරියට ලබා දීලා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණදී ශක්තිමත් බලය, ශක්තිමත් ජවය මාලිමාවට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.